වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් රැස් කරගත් සියලුම කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා කීපයක් පහුගිය කාලේ සිද්ධ කරන්න යෙදුණා. මේ සූත්‍ර දේශනාවේ සුබ කියන මානවකතුමා අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න 14ක් විසඳ ගන්න තමයි භාග්‍යතුන් වහන්සේ ගාවට නැවත එළඹුණේ. මේ ප්‍රශ්න 14න් අපිට සාකච්ඡා කරන්න තව ඉතුරු වුණා ප්‍රශ්න 6ක්. ඒ කොටස අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. චුල්ලකම්ම විභංග සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවල් අතර තවත් ඉතා විශේෂ සූත්‍ර දේශනාවක්. මේ කර්මය කියන ධර්මතාවය සත්වයාට කෙසේ බලපානවද? සත්වයා අතර තියෙන මේ විවිධත්වයට කර්මය කොහොමද හේතු වෙලා තියෙන්නේ? ඒ කාරණාව මැනවින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්න සූත්‍ර දේශනාවක් චුල්ලකම්ම විභංග සූත්‍රය. කම්මං සත්‍යේ විභජති. සත්වයා කර්මය විසින් තමයි බෙදලා තියෙන්නේ. තම තමන්ම මේ සංසාරේ කරගත්ත හොඳ නරකවලට අනුව ඒ ජීවිත තීරණය වෙලා තියෙනවා. කුසල කර්මයන්ට පුළුවන් ඒ පුජ්‍යලයන්ගේ ජීවිත සංස්කරණය කරන්න. කුසලයටත් පුළුවන් අකුසලයටත් පුළුවන්. මේ කුසල් අකුසල් එකතු වෙලා තමයි මේ ජීවිත මේ විදිහට සංස්කරණය කරලා තියෙන්නේ. මේ කාරණාව මනාව පැහැදිලි කරනවා මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ තුල. සුබ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න 14 අතරේ විශේෂයෙන් සුබ මානවක අහනවා, ස්වාමීනි, මේ ලෝකේ ජීවත් වෙන සමහර අය දීර්ඝායුෂ භුක්ති විඳිනවා. තව සමහර අය අල්පායුෂ්කයි.
ස්වාමීනි සමහර අය ලෙඩ රෝග බොහෝම අඩුවෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි සමහර අය ඉන්නවා ලෙඩ රෝග බොහෝම බහුලයි. සුබමානෝක නැවත අහනවා ස්වාමීනි මේ ලෝකේ සමහර අය රූපයෙන් හරි ලස්සනයි. හැබැයි සමහර අය හරිම අවලස්සනයි. තවත් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි සමහර අය අල්පේසාක්‍යයි. සමහර අය මහේසාක්‍යයි. සුබමානවක අහපු මේ ප්‍රශ්නවලට අපි පහුගිය දේශනාවල් වලින් පිළිතුරු සැපයුවා. එහෙනම් සුබමානවක නැවත භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ සමහර අය හරි දුප්පත්. සමහර අය නම් හරි පොසත්. ස්වාමීනි මේ ලෝකේ සමහර අය ඊට පහත් හීන කුලවල උපදිනවා. සමහර අය උසස් යයි සම්මත කුලවල උපදිනවා. ස්වාමීනි මේ ලෝකේ සමහර අය මහත් වූ නුවණක් තියෙන අය. සමහර අයට තියෙන්නේ ඊට අල්ප නුවණක් පමණයි. මේ ප්‍රශ්න ටිකත් විසඳලා දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ඉතින් අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ අන්තිමට සඳහන් කරපු ප්‍රශ්න 6. සමහර අය දුප්පත්, සමහර අය පොසත්. ඇයි ස්වාමීනි මේ වෙනස කියලා තමයි භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ. අපි බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව මනාව පැහැදිලි කරලා සුබ මානවකට උත්තර දුන්නා. මානවකයේ සමහර අය මේ ලෝකේ ජීවත් වෙනකොට දන් දෙන්න හරි කැමතියි. හැබැයි සමහර අය හරි මසුරුයි. මනාව දම්පැන් පූජා කරපු අය උපදින ජීවිතවල බොහෝ භවභෝග සම්පත් ලබනවා. නමුත් මසුරුකමින් ජීවත් වෙච්ච අය බොහොම දුගී පුද්ගලයෝ හැටියට ඉපදෙනවා. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මීට වඩා තව විස්තර කළා දක්ඛින විභංග සූත්‍රයේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පෞද්ගලික දාන 14කුත් සංඝසතු දාන 7කුත් පිළිබඳව. මේ ශාසනයේ සංඝික දාන 7යි පෞද්ගලික දාන 14යි. පෞද්ගලික දානේ ආනිසංස ගැන කියනකොට අග ඉඳලා මුලට තමයි කියාගෙන ඉන්නේ. ඒතර සඳහන් කළේ ත්‍රිසං සතාගේ ඉඳලා. ත්‍රිසං සතෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. අනාගත ජීවිත 100කට හම්බ කරගත්තා වෙනවා ත්‍රිසං සතෙකුට කෑම වේලක් දුන්නාම. ඒතර භාග්‍යතුන් වහන්සේ මෙතනින් තව එහාට ගිහිල්ලා පිළිතුරු මේ දානේ ප්‍රාථමිකම අවධිය ගැන අපි කල්පනා කළොත් ත්‍රිසං සත්තුන්ට කෑම දීම සම්බන්ධයෙන් කතා කරනකොට සෑම දවසකම වතාවක් දෙවතාවක් තුන් වතාවක් යටත් පිරිසෙන් ආහාර අනුභව කරන පිඟාන සෝදලා ඉඳුල් වතුර ටික අපි විසි කරනවා. ගෙදර කෑම හදාපු වලං මුට්ටි ටික සෝදලා ඒ ටික පිරිසිදු කරනකොට ඒ වගේ තියෙන ආහාර කැබලිත් එක ඒ ටික විසි කරනවා. මහත් වූ ප්‍රඥාවක් තියෙන කෙනෙක් මේ කාරණාවත් දානයේ සම්බන්ධයෙන් හිතනවා. මොකද මේ ඉඳුල් පිඟානේ සතෙකුට අහුලගෙන කන්න පුළුවන් ආහාර කොටස් බොහොම තියෙනවා. කූඹි ආහාරයට ගන්නවා. ඊට අමතරව කුරුල්ලෝ වගේ සත්තු අහුල ගන්නවා. ඉතින් අපිට අදහසක් ඇති කරගන්න පුළුවන් මේ ඉඳුල් භාජනේ මේ තියෙන ආහාර කැබලි අනුභව කරන්න පුළුවන් සත්තු මේ ආහාරයක් බවට පත් කරගනිත්වා. වලද මුට්ටිය සෝදලා විසි කරනකොට අපිට අදිෂ්ඨානය කරන්න පුළුවන්. අපි නිකම්ම තිරිසන්නුන්ට දුන්න දානයක්.
දානේ ප්‍රාථමිකම තැන. ඊට පස්සේ තිරිසන් සතෙකුට විශේෂයෙන් අපි දෙන කෑම වේල. ඊට වඩා වැඩියෙන් ආනිසංස ලැබෙනවා දුස්සීල මිනිහෙකුට දුන්නාම. දුස්සීල නමුත් උසස් තැනක ඉන්නේ මනුෂ්‍යාත්ම භාවයේ. තිරිසන් ආත්මයට වඩා උසස්. ඒ හින්දා තිරිසන්නු 10 දෙනෙකුට දෙන ආනිසංසය එක දුස්සීලයකට දුන්නාම ලැබෙනවා. අනාගත ජීවිත 1000ක්. පෘථග්ජන සීලවන්තයෙකුට දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක්. අහසින් යන තවුසෙකුට දුන්නාම අනාගතයේ උපදින ආත්ම කෝටි ලක්ෂයක්. මේ කාලේ අපිට තිරිසන් සත්තුන්ට දන් දෙන්න පුළුවන් බව අපි හොඳටම දන්නවා. දුස්සීල මිනිස්සු ඕන තරම් ඉන්නවා. පෘථග්ජන සීලවන්තයෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගමේ ගෙදර අපි හොඳයි කියලා කතා කරන මිනිස්සු. ඒකාන්තයෙන් තිසරණ මත පිහිටලා කියලා කාරණාවක් කියන්න බෑ. දිවිහිමියෙන් පන්සිල් රකින්නවා කියලා පොරොන්දුවක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් කෙනෙකුට කරදරයක් නැතුව ගමේ ගෙදර ජීවත් වෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියන්නේ හොඳ මිනිස්සු කියලා. අපිට හොඳ වුණාට ආර්යයන් වහන්සේලාට ඒගොල්ලෝ දුස්සීලයි. අපිට හොඳ නිසා තමයි ඒගොල්ලන්ට නමක් තියෙන්නේ පෘථග්ජන සීලවන්තයි කියලා. අපිට අහසින් යන තවුසු හම්බෙන එකක් නැහැ. ඍෂිවරු මුණ ගැහෙන එකක් නැහැ. පෘථග්ජන සීලවන්තයට දන් දෙන්න අපිට ලැබෙනවා. නමුත් ඍෂිවරු මේ කාලේ මුණ ගැහුන්නේ නැති වුණාට ඍෂිවරුන්ට දුන්නට වඩා ආනිසංස ලැබෙනවා. තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම. බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනෙකුට කෑම වේලක් දුන්නාම. අනාගත ජීවිත අසංකේයයක්. මනාව තිසරණ මත පිහිටලා ඉන්න කෙනෙකුට කෑම දුන්නාම අනාගත ජීවිත අසංකේයයක්. දුන්න කෙනාට විපාක දෙනවා. මෙතන හරි විශේෂ තැනක්. බෞද්ධයෙක් බවට පත්වෙච්ච කෙනෙක් තිසරණ තියනවා කියලා කියන්නේ. එතකොට යමෙක් ළඟ තිසරණ තියෙනකොට අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා නම් ඒ කෑම වේලේ ආනිසංසය. ඔහු ළඟ පන්සිලුත් තිබුණොත් කොච්චර කාලයක් විපාක දෙනවද කියන කාරණාව සඳහන් කරලා නැහැ. ඔහු අටසිල් මත නම්, ඔහු නවාංග උපෝසතය මත නම්, ඔහු දසසිල් නම් ආරක්ෂා කරන්නේ කොච්චරද මට ලැබෙන ආනිසංසය කියලා බණ පොතේ සඳහන් කරලා නැහැ. තිසරණ තියෙන කෙනාට දානයක් දුන්නාම ලැබෙන ආනිසංසය අනාගත ජීවිත අසංකේයයි කියලා සඳහන් කළාගෙන් පස්සේ කෙලින්ම ගිහිල්ලා තියෙන්නේ සෝවාන් වහන්සේ ළඟට. සෝවාන් වහන්සේට දානයක් පූජා කරාම ලැබෙන ආනිසංසයේ සීමාවක් නැහැ. එහෙමනම් පන්සිලුත් ආරක්ෂා කරන කෙනෙකුට තිසරණ සහිතව පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම අපිට ලැබෙන ආනිසංසයේ ප්‍රමාණයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළාට ඒක අපට තේරෙන එකක් නැහැ. ඒ නිසායි සඳහන් නොකරන්න ඇත්තේ. මේ සංසාරය පිළිබඳව සඳහන් කරනකොටත් භාග්‍යතුන් වහන්සේ එහෙම කළා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණෙනි මේ අනවරාග්‍ර සංසාරයේ දුර කොපමණද? ඒ පෙර කෙරවල පණවන්න බෑ කියලා දේශනා කළේ. පුබ්බා කෝටීන පස්සති කියලානේ මේ දේශනා කරන්නේ. පුබ්බා කෝටීන පස්සති කියලා දේශනා කළා නම් මහණෙනි ඒ පෙර කෙරවල මටවත් පේන්නේ නැහැ කියලායි කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ නොදකින දෙයක් නැහැ. පුබ්බා කෝටීන පඤ්ඤායති කියලා කියන්නේ ඒ පෙර කෙරවල පණවන්න බෑ. ඇයි පණවන්න බැරි? පණවල සඳහන් කළාට අපිට තේරෙන්නේ නැහනේ. අසංකේයවත් තේරෙන්නේ නැති අපිට අසංකේයවත් කෝටි ගාණක් විතර කියන්න ගියොත් අපිට මොකුත්ම තේරෙන්නේ නැහැ. ඒකයි සඳහන් කරන්නේ පණවන්න බෑ කියලා. තිසරණයි පන්සිලුයි තියෙන කෙනාට දෙන ආහාර වේලක ආනිසංසයත් දේශනා කළා නම් අපිට වැටහෙන එකක් නැහැ. ඒකයි කෙලිම සෝවාන් වහන්සේට දෙන ආනිසංසයේ සීමාවක් නැහැ කියලා දේශනා කළේ. එතන ඉඳලා ඉහළට ප්‍රමාණයක් නැහෙනි. සීමාවක් නැහැ හැමතැනම. සෝවාන් වහන්සේ නැතන් සෝවාන් වහන්සේට දුන්නත්
අනාගත ජීවිත අසංකේයයි. තිසරණ තියෙන කෙනාට දුන්නාමත් අනාගත ජීවිත අසංකේයයි. ලෞතුරා බුදු පියාණන් වහන්සේට පූජා කළත් විපාක දෙන්නේ අනාගත ජීවිත අසංකේයයි. එතකොට කෙනෙකුට හිතෙනවා ඇයි එතන වෙනසක් නැත්තේ? තිසරණ තියෙන කෙනාට වඩා කොයිතරම් උසස්ද සෝවාන් වහන්සේ, ඊට වඩා මොනතරම් උසස්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේ, ඇයි වෙනසක් නැත්තේ කියලා. වෙනසක් තියෙනවා. නමුත් ඒක පෙන්වන්න විදිහක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ජලයෙන් සහ ගොඩබිමෙන් උදාහරණ දෙකක් පෙන්වුවා. සඳහන් කළා ගලක් උඩ පොඩි ගල් වලක වතුර ටිකක් තියෙනවා. ඒ ගලේම ලොකු ගල් වලකුත් තියෙනවා. පොඩි ගල් වලේ තියෙන වතුරට කියන්නේත් අසංඛ්‍ය කියලා. ලොකු ගල් වලේ වතුරට කියන්නේත් අසංඛ්‍යයි කියලා. නම් දෙකම එකයි. හැබැයි දෙකේ ප්‍රමාණය වෙනස්. අසංඛ්‍යයට එහා සඳහන් කරන්න ඉලක්කමක් නැහැ. එහෙනම් තිසරණ තියෙන කෙනාට දෙන දානයයි සෝවාන් වහන්සේට දෙන දානයයි අතර වෙනස අන්න එහෙම දකින්න කිව්වා. සෝවාන් වහන්සේට දෙන දානයයි භාග්‍යතුන් වහන්සේට දෙන දානයයි අතර වෙනස එහෙම දකින්න කිව්වා. ඊළඟට භූමියනුත් උදාහරණයක් ගත්තා. මේ මහ පොළොවේ කමතක් තියෙනවා. අපි කොළපා ගන්න හදන කමත්. මේ කමතක පමණ ප්‍රමාණය සම්පූර්ණයෙන් මහ පොළොවේ යටටම හාරනවා. හාරලා ගොඩ දානවා පස්. එතන ගොඩ දාපු පස් ප්‍රමාණය කොච්චරද? ඒ පස් ප්‍රමාණය අසංඛේයයි. නමුත් ඒ හාරපු වල හැර මේ මුළු මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය කොච්චරද? ඒකත් අසංඛේයයි. සෝවාන් වහන්සේට දෙන දානීය ආනිසංසයේ වලෙන් ගොඩ දාපු පස් වගේ. භාග්‍යතුන් වහන්සේට නැත්තම් ක්‍රමක්‍රමයෙන් සකදාගාමි අනාගාමි කියලා පිළිවෙලට ඉහළට යනකොට උන්වහන්සේලාට දෙන දානයේ අසංඛ්‍ය භාවය අර ප්‍රමාණයෙන් ප්‍රමාණයට වැඩි කරලා තියෙනවා. එතනින් එහාට වචනයක් නැති නිසායි අසංඛ්‍ය එහාට ගිහින් නැත්තේ. එතකොට දානය කියලා කියන්නේ මේ ලෝකේ තවත් කොයිතරම් සුවිශේෂී බවක්ද කියන කාරණාව තහවුරු කරනවා. මේ ලෝකේ ඉඳගෙන අනාගතයේ උපදින ජීවිත කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරන්න තියෙන හොඳම මඟ දානයයි. ඒකනේ අපි මෙච්චර වෙලා මේ කතා කළේ. අනාගතයේ උපදින ජීවිත කෝටි ගණනකට සීමා නොවි කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය අප්‍රමාණ තරමට හම්බ කරන්න තියෙන එකම ක්‍රමය දානයයි. මේක දන්නේ නැති නිසා මිනිස්සු දන් දෙන්න හරි ලෝභයි. අනාගත ජීවිතයේ සැප විඳින්න නම් අනාගතේ නෑ බෑ කියන වචනයක් අහන්න නොලැබෙන්න නම් අනාගතේ සාපිපාසාදී දුගතියකට භාජනය නොවෙන්න නම් කල යුත්තේ අත්හැරීමමයි. එක එක්කෙනාගේ අත්හැරීමේ ස්වභාවය වෙනස්. සමහර අය අත්හරින්න බැරිම තැන අත්හරිනවා. මෙණ්ඩක සිටුතුමාගේ අතීත භවය වගේ. සුඛ සාමණේරයන් වහන්සේගේ අතීත භවය වගේ. දරවෙලෙන්දෙක් හැටියට අත්හැරපු අත්හැරිල්ල. මෙන්න මේ වගේ අත්හරින්න බැරි තැන සමහරු අත්හරිනවා. එතන අත්හැරියම ලැබෙන ආනිසංසය අපිට තේරෙන්නේ නැහැ කොහොමද සංසාරේ විපාක දෙන්නේ කියලා. මට ධනෙ ගොඩාක් තියෙන වෙලාවේ අත්හැරලා දන් දෙනවට වඩා මට මොකවත්ම නැහැ අන්තිම බත් පිඟාන හම්බ වෙලා තියෙන්නේ. ඒකත් අත්හරින්න පුළුවන් නම් අර ලක්ෂ කෝටි ගාණක් තියෙන කෙනා දුන්න දාණයට වඩා අර දාන වේලේ ආනිසංසය වැඩි. සඳහන් කළේ ඒකයි. දුප්පතුන්ගේ දාණය 1000 ගුණ කරලා බලන්න කියලා. කෙනෙක් බොහෝම ධනෙ ඇති කෙනෙක් රුපියල් ලක්ෂයක් දෙනවා. එයාට තව කෝටි ගණන් සල්ලි තියෙනවා. නමුත් සල්ලි නැති කෙනෙක් අපි කියමු ඔහු ගාව රුපියල් 1500ක් විතර තියෙනවා. ඔහු ඒකෙන් 1000ක් පූජා කරනවා. ආන්ගේ ඔහුගේ දාණය 1000 ගුණ කරනවා කියලා කියන්නේ. 1000 පූජා කරන්නේ ඔහු ඉතුරු කරගත්තේ 500යි. වැඩි මුදල දුන්නා. එහෙනම් ඔහුගේ දානීය ආනිසංසය සඳහන් කරන්නේ 1000 ගුණ කරලා. 1000 ගුණ කරලා තමයි ඔහුගේ ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ.
එහෙනම් මේ අත්හරින්න බැරි වෙලාවේ අත්හරින එක ඊට කොයිතරම් ආනිසංස සහිතද? ඊට අමතරව පින්නතුනේ අපි දෙන දේ තමයි බොහෝ වෙලාවට ලැබෙන්නේ. මොනවද දෙන්නේ? දෙන විදිහටයි සංසාරේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට උදාහරණයක් සඳහන් කළොත් පාන් දන් දීලා කේක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අන්න ඒ වගේ අපි දෙන දේ මට ලැබෙනවා. ඒ කියන්නේ පාන් දුන්නාම පාන්ම හම්බ වෙනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ දෙන දේ වටිනාකමක් තීරණය වෙනවනේ. ඒක ඊටාම උසස් කෑම වේලක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය සම්බෝලත් එක දුන්න කෑම වේලක් වෙන්නත් පුළුවන්. ඒක ආපහු වෙනස් වෙනවා. සම්බෝලත් එක කෑම වේලක් දුන්නේ දුප්පත් කෙනෙක්ද පොසත් කෙනෙක්ද? මේ පරතරයත් වෙනස් වෙනවා. මොකද දාන ප්‍රතිභාවය රඳවා ගන්න පුළුවන් බොහෝ වෙලාවට දිලිඳු අයට. දාන දාස, දාන දායක, දානපති කියලා ආකාර කීපයක් තියෙනවනේ. දාන දාස කියලා කියන්නේ තමන් එදිනෙදා පරිහරණය කරන දේවල් වලට වඩා බාල දේවල් දෙනවට. එහෙම නැත්නම් තමන් අනුභව කරන කෑම වේලට වඩා පහත් දෙයක් දන් දෙනවට. එයා දාන දාසය. තමන් යම්සේ අනුභව කරනවද ඒ විදිහටම දන් දෙන කෙනාට කියන්නේ දාන දායකයා කියලා. හැම වෙලාවෙම තමන් පරිහරණය කරන මට්ටමට වඩා උසස් විදිහට දන් දෙනවා නම් ඔහුට කියන්නේ දානපති කියලා. ඉතින් එතකොට එදිනෙදා සාමාන්‍යයෙන් පරිහරණය කරන හැම දෙයක්ම හිතන්න වෙනවා. සමහර කෙනෙක් අඳින සරමක් රුපියල් 3-4000ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අඳින කමිසයක් සමහර තවත් ලොකු ගාණක් වෙන්න පුළුවන්. එතකොට මේ කමිසෙයි සරමේ මිල එකතු කරගත්තාම රුපියල් 8000ක් 9000ක් වෙන්න පුළුවන්. ඔහු නිතරම පාවිච්චි කරන්නේ ඒ වාගේ ඇඳුම් නම් සිවුරක් පූජා කරනවා නම් ඊට වඩා වැඩි මිලක සිවුරක් පූජා කරන්න වෙනවා. එහෙම වුණොත් තමයි දානපති බවට යන්න පුළුවන් වෙන්නේ. බොහෝම ධනෙ තියෙන කෙනෙක් සම්බෝලත් එක බතක් දන් දුන්නාම ඔහු දාන දාස බවටයිපත් වෙන්නේ. නමුත් ඊටා දිලිඳු කෙනෙක් සමහරලාට එයාගේ ගෙදර හැමදාම කෑම කන්නේ ලුණු ටිකක් ඉහගෙන ලූණු ගෙඩියක් පොඩි කරගෙන කිරි හොදි ටිකක් හදාගෙන වෙන්න පුළුවන්. නමුත් ඔහු දන් දෙනකොට කිරි හොද්දකුත් හදලා සම්බෝල ටිකකුත් හදලා ඔහු දන් දෙනවා. එතකොට එදිනෙදා තමන් පරිහරණය කරන ප්‍රමාණයට වඩා ටිකක් හරි උසස් විදිහට දානේ පූජා කළා. ඔහු දානපති බවට පත් වෙනවා. අනේ ඒ වගේ මේ දානේ ගැන කතා කරනකොට හරි සංකීර්ණ මාතෘකාවක්. අනික දානේ කියලා කියන්නේ මේ ශාසනයේ හරි ලොකු දිග පරිච්ඡේදයක්. මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබන්නේ පිරූ පාරමිතා අතර විශාලතම පාරමිතාව දාන පාරමිතාව. නිවන් හොයන ලියවන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට දානයේ මගහැරලා කවදාවත් නිවන් යන්න බෑ. නිවන් හොයන නිවන් ලබන නිවන් දකින අනුපූර්ව ප්‍රතිපදාවේ මුල්ම පඩිය දානයයි. එනිසා දානෙන් එහාට යන්න බෑ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සංසාරේ දන් දුන්න අය බොහොම ධන සම්පත් ඇතුව උපදිනවා. සංසාරේ මසුරුකමින් ජීවත් වෙච්ච අය මනුලොවට ආවත් ඊටාම දුගී මට්ටමින් ජීවත් වෙනවා. එහෙනම් ධනය ලබන ධනය නොලබන ප්‍රතිපදාව දානයයි. සුබ මානවකට මනාව භාග්‍යතුන් වහන්සේ ඒ පිළිතුර පැහැදිලි කරලා ලබලා දුන්නා. සුබ බොහොම සතුටුයි. සුබ නැවත අහනවා ස්වාමීනි. සමහර අය හීන කුලවල උපදිනවා. සමහර අය උසස් කුලවල උපදිනවා. මේකට හේතුව මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියන්නේ මානය කියලා. මැනීම. හැම වෙලාවෙම උසස් පහත් බවක් බලනවා. මම අර පුද්ගලයාට වඩා උසස්. මගේ ඇඳුම් ඔහුගේ ඇඳුම් වලට වඩා උසස්.
මගේ වාහනේ ඔහුගේ වාහනයට වඩා ගණන් වැඩි. මේ වගේ හැම කාරණාවක්ම සංසන්දනය කරමින් මානයක් ඇති කරගන්නවා. ඒ මානය තුළ සමහරලාට තමන්ගේ මට්ටමේ අයත් එක්ක විතරයි කතා කරන්නේ. ඊට වඩා පහලින් ඉන්න කෙනෙක් එක්ක කතා කරන්නේ. මූණ දිහා බලන්නේ. සමහරලාට කතා කරන්න වෙයි කියලා එකට මුණ ගැහෙන්න ළඟින් එනකොට අඩුම තරමේ සමහරට දුරකථනයට ඇමතුමක් නැතත් ඇමතුමක් තියෙනවා වගේ පෙන්නනවා. මොකද අර කතාවෙන් මගහැර ගන්න ඕන නිසා. මේක හේතුවක් මං කිය ඔය වගේ විවිධ ක්‍රම පාවිච්චි කරලා මගහැරලා යනවා. වෙන කිසි අමනාපකමකුත් නැහැ. ආන්ගේ මාන්නකාර ස්වභාවය. සමහර ගෙදරකට ගියහම විවිධ වර්ගයේ පුටු තියෙනවා. සමහර පුටු ලොකුයි. සමහර පුටු කුඩයි. සමහර ඒවා ඊටත් වඩා කුඩයි. ඊළඟට තියෙන සමහරට බංකුවක්, කොළඹු කෑල්ලක්. මොකද නිවසට එන අයගේ උසස් බවට අනුව, කුල ප්‍රවේණියට අනුව ඒගොල්ලන්ට වාඩි වෙන්න තමයි මේ ප්‍රමාණයෙන් උස උස පුටු තියලා තියෙන්නේ. ඒ වගේ ස්වභාවයක් සමහර තැන්වල දකින්නවා. ඉතින් මේ හැමතැනම මේ මානෙ අපි උසස්. නමුත් මේ බුදු දහමේ කුලවත් කුලහීන බවක් බුද්ධ ධර්මයේ නෑ. මේ ශාසනයට ආවට පස්සේ සියලු දෙනාම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. නැත්නම් මේ ශුද්‍ර කුලයෙන් ආපු ශුද්‍ර භික්ෂුව, බ්‍රාහ්මණ භික්ෂුව, ශාස්ත්‍රීය භික්ෂුව එහෙම જાතියක් බුද්ධ ධර්මයේ නෑ. ලෞතර බුදු බව ලබන්න කලින් තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සිහින වගේක් දැක්කා. ඒ සිහින අතර එක සිහිනයක් දකිනවා. හතර පැත්තකින් පියාඹලා එන ලිහිණියෝ 4 දෙනෙක්. ඒගොල්ලෝ එන්නේ වර්ණ 4කින්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව ළඟ වැටිලා පාට 4කින් ආපු ලිහිණියෝ එක පාටක් ගන්නවා. එදා ඉන්දියාවේ තිබුණා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල 4. මේ කුල 4ෙන්ම මේ ශාසනයට එනවා. හැබැයි මේ ශාසනයට ආවට පස්සේ ඔවුන් එක්කෙනෙක්වත් එකදු කුලයකවත් නෙමෙයි. ඒ සියලු දෙනාම ආйти වෙන්නේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගණයටයි. ඉන්ද කුල ભેදයක් ශාසනයේ නැහැ. නමුත් එදා සමාජයේ තිබුණ නිසා මේ කරුණ මේ ඉස්මතු කරලා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. නමුත් උසස් පහත් බවක් ඒ පුද්ගල උප්පත්තිය තුල තියෙනවා. ශාසනයක සලකන්නේ නැති වුණාට ඒ පුද්ගල උප්පත්තිය තුල තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලායි මේ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මානෙ. මානේන මක්කටෝ හෝති. මාන්නේ තියෙන අය වඳුර වෙලා උපදිනවා. අතිමානේන කුක්කුරු. බොහෝ මානේ තියෙන අය සුනකැන් වෙලා ඉපදිනවා. තෝදෙය බ්‍රාහ්මණය බොහොම මාන්නෙන් ජීවත් වෙච්ච කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් චෝදනා කර කර හිටපු කෙනෙක්. මරණින් පස්සේ ඒ ගෙදරම බැල්ලකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ මේ සුබමානවකගේ තාත්තා. සුබමානවකට තෙරුවන් සරණ යන්න පින් තියෙනවා. නමුත් සුබමානවකට පිහිට වෙන්න භාග්‍යතුන් වහන්සේ නිවසට වැඩියහම සුනකයා භාග්‍යතුන් වහන්සේට බුරනවා. භාග්‍යතුන් වහන්සේට බුරලා සුනකයා අවීචයට යනවා. සුබ තෙරුවන් සරණ යනවා. සුබට තෙරුවන් සරණ යන්න පිහිට වෙන්නයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. එතකොට අර බුරන්නේ සුබගේ තාත්තමයි. ඉතින් මානයික ස්වභාවය. වත්සකාර කියලා ඇමති කෙනෙක් හිටියා. ඇමති එක දවසක් බලාගෙන ඉන්නකොට මහා කච්චායන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පල්ලෙහාට පිණ්ඩපාතයට වඩිනවා. මහරහතන් වහන්සේ වඩින දිහා බලාගෙන ඉඳලා වත්සකාර කියනවා කුදු වෙච්ච වයසක වඳුරෙක් බහිනවා වගේ කියලා. ඔය කතාව යනවා භාග්‍යතුන් වහන්සේ ගාවට යනකම්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා වත්සකාර ළඟට ගිහිල්ලා සමාව ගත්තේ නැත්නම් වත්සකාරට ගිජ්ජකූටේ කුදු වෙච්ච වඳුරෙක් වෙන්න තමයි වෙන්නේ කියලා. ඒ කාරණාව වත්සකාරගේ මිනිස්සු ඇවිල්ලා කීවා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කළා.
වත්සකාර තමන්ගේ මිනිස්සුන්ට කතා කරලා කියනවා ගිජකුටි පුරාම පළතුරු වවන්න කියලා. පළතුරු වවලා හමුදාවක් දාලා ආරක්ෂා කරන්න කියනවා. වත්සකාර දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වචනයක් පිට වුණොත් ඒකයි වෙනස් නෑ කියලා. අනිවාර්යයෙන්ම මට වඳුරෙක් වෙන්න වෙනවා මගේ වරදට. සමාව ගත්තොත් මට වඳුරෙක් නොවී ඉන්න පුළුවන්. නමුත් වත්සකාරගේ කොච්චර මාන්නේද වඳුරෙක් වෙන්න කැමති සමාව ගන්න කැමති නෑ. මෙන්න මේ මානය හීන කුලවල උපද්දවනවා. මාන්නයෙන් තොර වෙච්ච හැමෝටම සමව සලකන කරුණාවන්ත මිනිස්සු බොහොම උසස් කුලවල හැම කල්හිම උපදිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි සමහර අය නුවණින් හුඟක් උසස්. නමුත් ස්වාමීනි සමහර අයට මුහුකුරා ගිය නුවණක් නැහැ. ඔවුන් බොහොම දුෂ්ප්‍රඥයි. සමහරු නුවණින් උසස් වෙන්නත් සමහරු දුෂ්ප්‍රඥ වෙන්නත් මොකද්ද ස්වාමීනි මේ අතර තියෙන වෙනස? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නුවණින් උසස් පහත් බව නිසා හැබැයිවටම හුඟක් කෙනෙක් කුසල අකුසල් හඳුනන්නේ නැතු වෙනවා. කුසලයේ මොකද්ද? අකුසලයේ මොකද්ද? ඥානවන්තයා මේ දෙක හඳුනගෙන වැඩි වැඩියෙන් කුසල් දහම් වල තමයි යෙදෙන්නේ. දුෂ්ප්‍රඥයා හැම මොහොතකම අකුසලයට එක්කම තමයි ජීවත් වෙන්නේ. අකුසලයට එක්ක ජීවත් වෙලා ඔහු සංසාරේ බොහෝ කාලයක් අසරණ භාවයට පත් වෙනවා. නමුත් ඥානවන්තයා අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මත පිහිටලා තමන්ගේ ජීවිතේ මනාව සුරක්ෂිත කරගන්නවා. එතකොට මේ ඥානවන්තව අඥානව ඉපදීමේ ප්‍රධාන අලාභයකේ තියෙන්නේ. ඊළඟට සඳහන් කළේ වැරදි මොනවද? නිවැරදි මොනවද? හඳුන ගන්න ඕනේ. කුසල් මොනවද? අකුසල් මොනවද? වැරදි මොනවද? නිවැරදි මොනවද? මේවා මනාව හඳුන ගන්න ඕනේ. සේවනයේ කළ යුතු නොකළ යුතු දේවල් මොනවද? තමන්ට හිත වැඩ පිණිස පවතින දේවල් මොනවද? හිත වැඩ පිණිස නොපවතින දේවල් මොනවද? ආර්ය භාවයේ ලැබෙන්නේ මොනවා නිසාද? නොලැබෙන්නේ මොනවා නිසාද? මේ වාගේ මේ ලෝකේ දැනගත යුතු කාරණා ගොඩක් තියෙනවා. නමුත් Taman දන්නෙත් නැහැ. දැනගත යුතු කෙනෙකුගෙන් අහන්නෙත් නැහැ. අහලා දැනුවත් වෙන්නෙත් නැහැ. එහෙම නිසා මේ මහත් නුවණ ඇති නුවණ නැති පිරිසක් බවට පත් වෙනවා. තව කෙනෙකුගෙන් අහලා හරි යමක් මනාව දැනගෙන ඒ කරුණු කාරණා තුලින් පෝෂණය නොවිච්ච නිසා එතනත් මානෙකුත් තියෙනවා. ඒ අහගන්න තියෙන කැමැත්ත. මම දන්නේ නැහැ කියන්න තියෙන කැමැත්ත. මේ කාරණාත් පදනම් කරගෙන කුසල් අකුසල් හරි වැරදි ආර්ය භාවයේ ලැබෙන නොලැබෙන මේ දේවල් දන්නේ නැති නිසා තමන් කරලා තියෙන්නේ සමහරලාට කුසල් කියලා හිතාගෙන කුසල් නොවන දේවල්. ආර්ය භාවයේ ලැබෙන කර්ම කියලා හිතාගෙන නොලැබෙන කර්ම. අන්න ඒවන් හේතුන් නිසා අඥාන වීම සඳහා හේතු වෙනවා. ඊළඟට නුවණ වැඩෙන්න තවත් හේතු වෙන තවත් කරුණු ගොඩක් භාග්‍යතුන් වහන්සේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. තව තැන්වල. මලු පෙත්මන් ඇමදීම. නුවණ ලබන්න හේතු වෙන තව සුවිශේෂී පින්කමක්. ඊළඟට ඔය කුඩා පිහිය වාගේ දේවල් පූජා කරන එක. කුඩා පිහිය ඉදි කටු මේ සියුම් වැඩ කරන්න පුළුවන් දේවල්. ඊතා සියුම් වැඩ කරන්න පුළුවන් දේවල් තියුණු නුවණ ලබන්න හේතු වෙන පින්කම් කියලා සඳහන් කරන්නේ. ඊට අමතරව යමක් මනාව සකසනකොට ඒක පිළියෙල කරනකොට ඒක තියුණු නුවණ ලබන්නේ තවත් කාරණාවක්. මනාව සකසනකොට කියලා කියවි. අපි සඳහන් කරමු උදාහරණයක්. මේ මනාව සකසනවා කියලා කාරණාව තේරුම් ගන්න. අපි කියමු භාග්‍යතුන් වහන්සේට අපි ගිලම්පස වීදුරුවක් පූජා කළා. අපි ගිලම්පස වීදුරුව
පීරිසියක් උඩ තියලා පූජා කරනවා. සමහරලාට පීරිසියේ පැත්තකට වෙලා තියෙන්න පුළුවන් වීදුරුව. ඒතර පීරිසිය එක පැත්තක් ලොකුවට පේනවා. වීදුරුව පැත්තකට පොඩි ඇලවීමක් තියෙනවා. නමුත් හරියටම පීරිසියේ මැද්දට වීදුරුව තැම්පත් කරලා තිබෙන එක මනා සැකසීමක්. සමහරලාට ඒක පානය කිරීම සඳහා පහසුව උදෙසා අපි අර බීම බටයක් ඒකට යොදලා තියනවා වෙන්න පුළුවන්. නමුත් ඒක කෙරවලින් ඉස්සරහට නැමිලා තියෙනවනේ. එතකොට ඒක අතින් අරගන්නකොට තමන්ගේ පැත්තටම තියෙනවා නම් හරි පහසුයි. නමුත් එහෙම නැතුව ඒ බීම බටේ නැමිච්ච පැත්ත තියෙන ප්‍රතිවිරුද්ධ පැත්තට ප්‍රතිග්‍රාහකයා ඉන්නේ අනිත් පැත්ත නම් ඒක මනා සකසලා පූජා කිරීමක් නෙමෙයි. ඒක මනාව සැකසෙන්න ඕනේ. අපි පැන් භාජනයක් පිළිගන්නනවා නම් අත සෝද ගන්න. හැම වෙලාවෙම පැන් භාජනේ තියන්න ඕනේ දකුණු අත පැත්තේ. වම් අත පැත්තෙන් තියහම දකුණු අත වමට හරවලා සෝදන්න ගියම අපහසුයි. හැඳි ටික පිළිගන්නවනකොට හැඳි ටික වම් අත පැත්තෙන් තියන්න ඕනේ. මොකද වරක් බෙදාගත්තට පස්සේ බෙදාගෙන වළඳලා නැවත බෙදන්න ගියහම ඉඳුල් අතින් ආයේ හැඳ ගන්න බැරුව වෙනවා. මෙන්න මේ වාගේ කාරණා මනාව දැනගෙන හැම එකක්ම මනාව පිළියෙල කිරීම සැකසීම පිළිගැන්වීම කියන මේ කාරණත් හොඳට නුවණ වැඩෙන්න හේතු වෙන තියුණු ප්‍රඥා ඍජු ප්‍රඥාවල් ලබන්න හේතු වෙන පින්කම් බවට පත් වෙනවා. ඊට අමතරව සුවඳ පූජාවල් වගේ දේවල් ප්‍රඥාව ලැබෙන පූජාවල් හැටියට භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දානයේදී කරුණු අනුදැන වදාරනවා. ගම්බීර පඤ්ඤා, හාසු පඤ්ඤා මේ ආදි වශයෙන් ප්‍රඥාවේ වර්ග ගොඩක් තියෙනවා. ඒ ප්‍රඥාවල් ලබනද ඒ සුවඳ වර්ග උපකාරී වෙන හැටි. මල් සුවඳ, සඳුන් සුවඳ, නැත්නම් මුල් සුවඳ, හර සුවඳ, මල් සුවඳ, විවිධ සුවඳවල්. මේ පූජාවත් ප්‍රඥාව ලබන්න හේතු වෙන තවත් පූජාවල්. ඉතින් යම් දේශනාවක යම් කාරණාවක් පැහැදිලි කරනකොට ඒ කාරණාව පැහැදිලි කළ යුතු තැනට අවශ්‍ය කරුණු ටික විතරයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සමහරවිට ඒකට ගැළපෙන ඉතුරු කරුණු තියෙන තවත් සූත්‍රයක. අහන ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නෙට සෑහෙන පිළිතුරු දෙන්නේ අනවශ්‍ය කාරණා සමහරවිට එතන කතා කරන්නේ නැහැ. ඒ වගේ එකතු විය යුතු තැන් නැවත අට කතාවල තමයි ආයෙ විස්තර කරන්නේ. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්න 14ටම භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊළඟට පින්නතුනි මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ සාකච්ඡා කරන මේ කර්ම විපාකය කොහොමද සත්‍යය කරා ගමන් කරන්නේ කියන කාරණාව අපි මුල් දේශනා කීපේ සාකච්ඡා කළේ නැහැ. එනිසා අපි ඒ කාරණාවත් අද දේශනාව අවසන් කරන්න සූදානම් වෙන මේ වෙලාවේ ටිකක් සාකච්ඡා කළොත් තවත් බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. කර්මය කියලා සඳහන් කරාම උපපීලක කර්මය, උපච්ඡේදක කර්මය, ජනක කර්මය, උපත්තම්බක කර්මය මේ ආදි වශයෙන් කර්මයේ ආකාර 4ක් පෙන්නලා තියෙනවා. ප්‍රාණඝාත කරපු කෙනෙක්, බොහෝසේ ප්‍රාණඝාත කරපු කෙනෙක්, මරණින් මත්තේ නිරේට යා යුතු කෙනෙක් නේ. ප්‍රාණඝාත කරපු කෙනා මරණින් මත්තේ නිරේට යන්න ඉන්න කෙනෙක්. නමුත් මේ සංසාරේ ඔහු කරගත්ත තවත් නොයෙක් කුසල කර්මත් තියෙනවා. මේ මොකක් හරි බලපෑමකින් ඔහු නිරේට නොයා මාතෘ ගර්භයකට එළඹෙන්නයි යන්නේ. මෙන්න මේ උපපීලක කර්මය. කතා කරලා කියන හැටියක් අට කතාවේ දක්වනවා. මේක අපිට තේරුම් ගන්නයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. නිරයට යා යුතු කෙනෙක් නිරයට නොයා වෙන කුමන හෝ හේතුවකින් නැවත සුගතිගාමී වෙන්න නම් හදන්නේ. උපපීලක කර්මය කියනවලු ඔබ යා යුත්තේ ඔහෙ නෙමේ, ඔබ යා යුත්තේ නිරයට. නමුත් ඔබ
දැන් සුගතියකට යන්නනේ යන්නේ. මට අහු වුණා නම් මම ඔබට මෙහෙන්න දෙන්නේ නැහැ. නමුත් මට අහු වුණේ නැහැ. ඔබ දැන් කොහොම හරි මගෙන් මැග අරගත්තා. කමක් නැහැ. මම බලා ගන්නම් ඉතුරු ටික කියලා උපපීලික කර්මය කියනවලු. මොකද දැන් නිරේට යන්න හිටපු කෙනා නිරේට ගියේ නැහැ. සුගතියට යන්න දෙනවා දැන් කියන්නේ සැපක් නම් විඳින්න දෙන්නේ නැහැ. එහි ජීවිතය අපායක් බවට පත් කරනවා කියලා මේ කියන්නේ. ආන් එහෙම සඳහන් කරනවා එහෙම කෙනෙක් නිරේට යා යුතු කර්ම තියාගෙන මනුලොව එන්න ආවොත් ඔහු මාතෘ ගර්භයේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඒ පවුල වෙනසෙන්නම තමයි පටන් ගන්නෙ. සඳහන් කරනවා ඒ පවුලේ තිබිච්ච ධනෙ හරියට නිකන් වතුරට දාපු ලුණු වගේ බොහොම වේගෙන් දිය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ධනෙ විනාශ වෙන්න පටන් ගන්නවා. එක්ක හොරු ගන්නවා. නැත්නම් රාජ උදහසට ලක් වෙලා රජ්ජුරු අරන් යනවා. නැත්නම් ගින්නෙන් විනාශ වෙනවා. නැත්නම් ජලයෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් තවත් වෙනත් නොඑක් සත්තු ආදී එකතු වෙලා බොහොම වේගින් මීයෝ ආදී සත්තු, ගොල්ලෝ ආදී සත්තු ඒ ධනෙ විනාශ කරලා දානවා. ඒකයි සඳහන් කළේ වතුරට ලුණු දැම්මා වගේ gedara ධනෙ දිය වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට ඔහු ධනෙ ඉපීම සඳහා බාහිර යමක් කරලා තියෙනවද? කුඹුරු වල අස්වැන්නේ වෙනද ලැබුණ අස්වැන්නේ ලැබෙන්නේ නැතුව යනවා. කලගෙඩියක් තරම් කිරි දුන්න දෙන්නු කිරි දෙන්නේ නැතුව යනවා. තමන්ගේ කුඹුරු වල වැඩ කරපු ගවයෝ නිකම්ම රෝගීන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන් සන්තකව හිටියනම් සේවකයෝ දාසයෝ ඒ අය තමන්ට අකීකරු අය බවට පත් වෙනවා. හැම අතින්ම පාඩුවක් වෙන ජීවිතයක් තියෙනවා මිසක් සැනසීමක් නැති ජීවිතයක්ම තමයි තියෙන්නේ. හැම පැත්තෙම ප්‍රශ්න ගොඩ ගැහෙනවා. gedara අගහිගකම් දුගී දුප්පත්කම් නිමක් නැතුව යනවා. ධනෝපායන මාර්ග ව්‍යාපාර ගොවිතැන්පත් සියල්ලම කඩා වැටිලා විනාශ වෙලා ගිහිල්ලා. අම්මට තාත්තට තියෙන්නේ පුදුමාකාර චිත්ත පීඩාවක්. මේ අපහසුතා නිසා මවටත් පියාටත් දෙන්නටම බැරි වෙනවා කුසේ ඉන්න දරුවට සලකන්න. එහෙම නැත්තම් දරුවෙක් කුසට ආපුවාම මව්පියෝ ඒ ගැබ පරිස්සම් කරගන්නත් ගැබ තුල ඉන්න කෙනා පෝෂණය කරන්නත් කොච්චර දේවල් කරනවද? ඒකක්වත් කරගන්න බැරි වෙනවා. ඔහුත් දුක් විඳිනවා. කල්ල ලැබෑමෙන් මනුස්ස ලෝකෙට උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදුණා. ඔහුට අඩුම තරමේ මවගේ කිරි ටිකවත් උරුම නැතුව යනවා. එක්ක මවට කිරි නැතුව යනවා. එහෙම නැත්තම් ඔහුට කිරි දී ගන්න බැරුව යනවා. අම්මගේ පියයුරු හරි තුවාල වෙනවා. අට කතාවේ සඳහන් කරන්නේ මවගේ පියයුරු පැලෙනවා කියලා. ඒතකොට දරුවෙකුට කිරි උරන්න පුළුවන් කමක් නැහැ. ඔහු බඩගින්නේ ඉන්න කාල වැඩි වෙනවා. දැන් කවුද මේ ප්‍රශ්න ටික මෙයාට හදන්නේ? උපපීලක කර්මය. ඔහු පීඩාවටපත් කරනවා. ඒකයි සඳහන් කළේ හෝතු වේවා. දැන් කොහොම හරි නිරේට නොයා බේරුණානේ. කමක් නැහැ මම බලා ගන්නම් කියලා කියන්නේ ඒකයි. සමහර අය බොහෝ දුක් විඳලා සමහරට ඒ පවුලෙත් තිබිච්ච මිල මුදල් ටික විනාශ වෙලා පවුලමත් නැති වෙලා අන්තිමට මැරිලා යන්නෙත් එහෙම අය වෙන්න පුළුවන්. කෙසේ වෙතත් කර්මයේ බලපාන හැටි. නමුත් මේ தත්වයන් මේ සමාජය තුළ අපි දකිනවා. මෙහෙම අවස්ථා තියෙනවා. ඊළඟට සඳහන් කළේ උපච්ඡේදක කර්මය. මොකද මේ උපච්ඡේදක දැන් උපපීලක කර්මයේ පාප කර්ම පැත්තේ තියෙන්නේ. උපච්ඡේදක කර්මයේ තියෙන්නේ පාප කර්ම පැත්තේ. ඒතර උපච්ඡේදක කර්මයේ සඳහන් කරනවා ඉපදුන කෙනෙක් දීර්ඝායුෂ භුක්ති විඳින්නයි උපදින්නේ. නමුත් මේ උපච්ඡේදක කර්මය ඔහුගේ ආයුෂ කපලා දානවා.
අපි කියමු අවුරුදු 100ක් ජීවත් වෙන්න ඉපදුනේ කියලා. අවුරුදු 100 ජීවත් වෙන්න දෙන්නේ නැහැ. කොහොමද කපලා දාන්නේ? මේක සඳහන් කරන්නේ නම් මෙහෙම. උසබ 8ක් නැත්නම් කිරි 8ක් තරම් දුර ගමන් කරන්න කෙනෙක් දුන්නට දාගත්ත ඊතලයක් මුදා හරින්න සූදානම් වෙනවා. ඒ කියන්නේ සෑහෙන දුර යනවා මේ ඊතලේ. නමුත් ඊතලේ දුන්නෙන් මිදුනට පස්සේ ඉස්සරහට ගමන් කරන අතරේ කෙනෙක් දිග දණ්ඩක් තියාගෙන ඉඳලා හරියටම ඊතලයට පහර දෙනවා. කිරි 8ක් දුර යන්න දුන්නේ නික්මුණ ඊතලේ ඊතරම් දුර නොයා අර ප්‍රහාරය නිසා බිම වැටෙනවා. එතකොට යා යුතු දුර යන්න දුන්නේ නැහැ. එහෙනම් දීර්ඝ ආයුෂයක් භුක්ති විඳින්නයි උපදින්නේ. නමුත් උපච්ඡේදක කර්මය මට මං ගෙනාපු ආයුෂයේ භුක්ති විඳින්න දෙන්නේ නැහැ. ආගිකයි සඳහන් කළේ ආයුෂය ඉතුරු වෙලා තියෙනවා. කර්මය විසින් ඔහු විනාශ කරලා තියෙනවා. කර්මය ඉවර වෙලා ජීවිතේ නැති වෙනවා. මේ වගේ අවස්ථාත් මීට සම්බන්ධ ඇති. ඒක සඳහන් කරනවා මේ විදිහට. සමහරලාට ඔහු නාගන්න ගියපු තැනක අපි ගමන් බිමන් යනවනේ. ඕන තරම් අපි අහලම මේ විනෝද චාරිකා ගියපු අය නාන්න ගියපු තැන්වල ගිලිලා. දියැල්ලවල් වල ගිලිලා. සැඩ පහරවල් වල ගහගෙන ගිහිල්ලා. කිඹුලන් ඉන්න තැනක කිඹුලෝ කාලා. එහෙනම් අපි කියනවා දුර ගමන් ගියහම නුපුරුදු තැන්වල නාන්න බහින්න එපා කියලා. සමහර තැන්වල දැන්වීම් දාලා තියෙනවා මෙතන දිය නෑම සඳහා සුදුසු නැත කියලා. මුහුදෙත් එහෙම තැන් තියෙනවා. නමුත් සමහර පිරිස් ඒක නොසලකා වතුරට බහිනවා. බහලා අන්තිමට ජීවිතේ විනාශ කරගන්නවා. දැන් මෙතන සඳහන් කරනවා මේ උපච්ඡේදක කර්මයේ ස්වභාවය මේක. දීර්ඝ ආයුෂ අරගෙන මේ ලෝකේ ඇවිල්ලා ඉපදිලා ඉන්නේ. නමුත් ඔහු දරුණු ජලජ සත්තු කිඹුලන් වාගේ සත්තු ඉන්න ජලයකට බස්සනවා. ඒතර කිඹුලු අල්ල ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි උවමනාවක් උදෙසා හොරුන් ඉන්න කැලෑවකට පමුණුවනවා. ඒතර කැලෑවේදී හොරු ගහලා මරනවා. එහෙම නැත්නම් තවත් නොයික් දරුණු වනසත්තු ඉන්න තැන් වලට ගමන් කරනවා. එතකොට ඒ තැන් වලින් ප්‍රහාරයට ලක් වෙලා ජීවිතේ නැති වෙනවා. එහෙම නැත්නම් සැඩ පහරවල් වල. එහෙම නැත්නම් දොළ පාරවල් වල. නැත්නම් ගංගාවල් වල. වැව් වල මේ ගිලෙන තැනක ගිලිලා මරලා දානවා. මේක උපච්ඡේදක කර්මයේ ස්වභාවයයි. ඉතින් මේ කර්ම න්‍යායට අනුව ලෝකෙ දිහා බලහම මං හිතන්නේ මනාව අවබෝධයක් ජීවිතේ සම්බන්ධයෙන් ලැබෙනවා. තමන්ම සංසාරේ කරගත්ත කර්ම තමයි මේක එක විදිහට ඵල දෙන්නේ. ජනක කර්මය. පිළිතුරේ ජනක කර්මය ජනක කියලා කියන්නේ උපද්දවන කර්මයනේ. ඒක පින පව දෙකම මිශ්‍රයි. පින් ඇති තැන්වලත් පින් නැති තැන්වලත් උපද්දවන එක ජනක කර්මයේ ස්වභාවයයි. ඊළඟට තියෙන්නේ උපත්ම්බක කර්මය. කෙලින්ම කුසලයේ විපාක දෙන තැන. උපත්ම්බක කර්ම. කෙනෙක් වෙනත් මොකක් හරි හේතුවක් නිසා අපි කියමු දුප්පත් කුලයක උපදිනවා. Tamanටත් සැප විඳින්න අවස්ථාවක් එතකොට ලැබෙන්නේ නැහනේ. දුප්පත් කුලයක තමයි උපදින්නේ. නමුත් මේ උපත්ම්බක කර්මය ඔහුගේ කුසල බලය නිසා ඔහුට සඳහන් කරනවලු කමක් නැහැ. එතන උපදින්න. මං ඔබට ආධාරකයක් වෙන්නම් කියලා. ස්තම්භයක් වෙන්නම්, කණුවක් වෙන්නම් නැගිටින්න. ඒකයි උපත්ම්බක කියලා කියන්නේ. ඒ නිසා සමහර දුප්පත් ගෙවල් වල පවුල් වල සමහර දරුවෝ ඉපදෙච්චාම ඒ පවුල බොහොම වේගෙන් නැගිටිනවා අපි දකිනවා. වේගෙන් දියුණුවටපත් වෙනවා. ඔවුන් කරන හැම කටයුත්තක්ම හැම පැත්තෙම සාර්ථක වෙනවා. කලින් ණය ඉල්ලගෙන ණය දෙන්නේ නැතුව හිටපු අය ඒ ණය ගෙනල්ලා දෙනවා. පස්සේ නැවත ණයට ඉල්ලගෙන ගියපු කට්ටිය ඉල්ලන්න කලින් ණය ගෙනල්ලා දෙනවා. බතු පිටිවල වවන බවුබෝග අපි බලාපොරොත්තු වුණාට වඩා අපිට ආදායම් ගෙනල්ලා දෙනවා. පවුලේ දුප්පත්කම නැති වෙනවා. ඒකනේ අර සුඛ සාමණේරයන් වහන්සේ ඒ පවුලේ උපදිනකොට
සියලු දෙනාම සැපයට පත් කරවගෙනමයි මේ පවුලට මව්කුසට එන්නේ. පඬිත සාමණේරයන් වහන්සේ ඒ පවුලේ අඥානියෝ සියලු දෙනා නුවණක්කාරයෝ බවට පත් කරගෙනයි මව්කුසට එන්නේ. ඉතින් මේ වගේ කරුණු රාශියක් මේ කාරණාවට කතා කරන්න තියෙනවා. ඒතර මේක උපත්තම්බක කර්මය කෙලින්ම අපි කොහොම ඉපදුනත් කුසල බලයක් සමග ඇවිල්ලා අපිව නගා හිටවන කර්මයක් මේ ලෝකේ තියෙනවා. එතකොට ජනක කර්මය පින පව දෙකටම සම්බන්ධයි. උපත්තම්බක කර්මය කෙලින්ම කුසල කර්මයයි. උපච්ඡේදක කර්මය සහ උපපීලක කර්මය අකුසල පැත්ත විපාක දෙන කර්මයයි. කියලා මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ මේ කර්මය පිළිබඳව විස්තරේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරනවා. අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ අල්පයක් මේ විදිහට අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. ඒ නිසා චුල්ලකම්ම විභංග සූත්‍රය ඇසුරු කරගෙන සිද්ධ කරපු දේශනාවන් අන්තිම දේශනාව හැටියට තමයි මේ ධර්ම දේශනාව අපි අද සාකච්ඡා කරන්න යෙදුනේ. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මේ සත්වයාගේ ජීවිතවල ප්‍රමාණය, සත්වයාගේ ජීවිතවල හැබැයි ස්වභාවය, සත්වයාගේ ජීවිතවල තියෙන විවිධත්වය කොයි තරම් අපූර්වට ලෝකයට පැහැදිලි කළාද. මේ පැහැදිලි කිරීම භාග්‍යතුන් වහන්සේට හැර වෙන තවත් කරන්න පුළුවන් සමත් කෙනෙක් මේ ලෝකේ නැහැ පින්නතුනි. රහතන් වහන්සේලාටත් යමක් යම් ප්‍රමාණයක් වැටහෙනවා. නමුත් කිසිම රහතන් වහන්සේ නමකට භාග්‍යතුන් වහන්සේට වැටහෙන ප්‍රමාණයෙන් නම් වැටහෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දකින්න ප්‍රමාණයක් කිසිම රහතන් වහන්සේ නමකට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි මුලින් සඳහන් කළා පින් පව් වලට පුළුවන් පුද්ගලයාගේ ජීවිතය සංස්කරණය කරන්න. එහෙනම් ඔබ මම මේ ලෝකෙ මේ ජීවත් වෙන්නේ අපි තනියම රැස් කරගත්ත දේවල් එක්ක. ඒ කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙනකොට මේ ඇඳුම් පැළඳුම් කෑම බීම කියන කතාව නෙමෙයි මේ සඳහන් කළේ. උපදින තැන ඉපදුනහම ලැබෙන ශරීරය, ඒ ශරීර වර්ණය, අපිට ලැබෙන නුවණ, අපිට ලැබෙන ගරු සැලකිලි, අපිත් සමග ඉන්න පරිවාර පිරිස, මේ ඔක්කොම මම සංසාරේ රැස් කරගත්ත ප්‍රමාණය. සමහර අය ඕන තරම් සම්පත් රැස් කරගෙන, නමුත් සමහර අය ඒ සම්පත් නැතුව. මේ විවිධත්වයේ තමයි මේ ප්‍රශ්න 14ක් තුලින් මනාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. කෙටියෙන්ම සඳහන් කළොත් මේ ලෝකේ කියන්නේ රංග මඩලක් නම් මේකේ රංගපාණ්ඩින නලු නිලිය අපිනේ. නමුත් ජීවිතයේ පවතින තුරු මේ වේදිකාවේ අපි නොඑක් රංගපෑම් රංගපානවා. නමුත් මට මේ ලෝකේ රංගපාන පිටපත කවුද ලියලා දීලා තියෙන්නේ? ඒක මමම ලියපු පිටපතක්. මමම සංස්කරණය කරපු පිටපතක්. ඒකට අනුවයි මම මේ ලෝකෙ මේ කටයුතු කරන්නේ. ඒක නිසා වැඩියෙන් කුසලයේ මත යෙදিলা ජීවිතේ හැම වෙලාවෙම කුසල් වලින් පුරවලා ආධ්‍යාත්මික ධනෙන් මහ පොහොසතෙක් බවට පත් වෙන්න ඕනේ. ලෞකික පොහොසත් භාවයේ ධර්මයේ තුල කවදාවත් අගය කරන්නේ නැහැ. ආධ්‍යාත්මික පොහොසත් භාවයේ භාග්‍යතුන් වහන්සේ හැමදාම ගරු කළා. හැමදාම අගය කළා. ඒ නිසා මේ ලෝකේ අපිට නොපෙනෙන්න, අපිට නොදකින්න මහ විශාල පොහොසතුන් ඉන්නවා. හැබැයි ඉන්න තැන, වසන තැන බොහොම දුප්පත්. ආධ්‍යාත්මික පොහොසත් බව තියෙන්නේ තමන්ගේ චිත්ත සංතානය තුළ, ආධ්‍යාත්මය තුළ. මහ මාලිගාවල් වල ජීවත් වෙන අය මරණින් පස්සේ නිරේට යනකොට බොහොම පුංචි පැල්පතක ජීවත් වෙලා මරණයත් එක්කම සුගතිගාමී වෙන අය ඕන තරම් ඉන්නවා. ඒක තමයි ආධ්‍යාත්මික පොහොසත් බව. අපි හදාගත යුත්තේ ඒ පොහොසත් බව. ඒ සඳහා නිහතමානී බවක් අවශ්‍යයි. ඒ සඳහා කාරුණික බවක් අවශ්‍යයි. මේ නිහතමානී බව, කරුණා මෛත්‍රී සහගත බව, මානෙන් තොර බව, ඔවුනොවුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් ලෙන්ගතු බවින් කටයුතු කරන එක, හැමෝගෙම දුක දකින්න එක,
දුකට පිහිට වෙන්න හිතෙන එක, අනුන්ට උපකාර කරන එක, මේ වාගේ ධර්ම මේ මනුස්ස ධර්ම අතර බොහොම ශ්‍රේෂ්ඨ තැනක තියෙනවා. එවන් කරුණු වලින් ජීවිතේ පෝෂණය කරගෙන මෙලවින් සමුගන්න දවසට බොහොම සතුටින්ම දැස පියාගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ මත මනාව කීකරු වෙලා කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම ඔබ සියලු දෙනාටමත් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.